ගරු අනුර දිසානායක මැතිතුමා ගරු කතානායකතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා. මම පාර්ලිමේන්තුවේ ගිය සැසිවාරයේ මේ පිළිබඳ ප්‍රශ්න නැගුවා. අලුත් සැසිවාරය නිසාමත් මම හිතන්නේ අහන්නේ. ETA ගැන. දැන් ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ප්‍රකට මූල්‍ය ආයතනයක් වන ETI ෆිනන්ස් ආයතනයේ තැන්පත්කරුවන් අතර මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. ලංකාවේ මෑත කාලීන මූල්‍ය ආයතනයන් ගණනාවක බිඳවැටීම් සිදු වුණා. මේ තත්ත්වයේ හේතුවෙන් එම මූල්‍ය ආයතනන්හි මුදල් තැන්පත් කළ විශාල පිරිසක් අසරණ බවට පත් වුණා. තවත් විශාල පිරිසක් තමන්ගේ මුදල් වලට කුමක් සිදුවේදයි බරපතල අවිනිශ්චිතතාවයකින් පත් වෙනවා. මේ ETI ආයතන විතරක් නෙවෙයි සභානායකතුමෝ දන්න ආයතන ගණනාවක මේ ප්‍රශ්නේ තිබෙනවා. 2002 වසරේදී ප්‍රමුඛ ඉතිරිම් සහ සංවර්ධන බැංකුව කඩා වැටීම මෑත කාලීන මෙවැනි ප්‍රධාන ආයතනයන්හි බිඳවැටීමේ ආරම්භය සටහන් කළා. 2008 වසරේ සක්විතිපන්නේ කූට මූල්‍ය ජාවාරම් බිඳවැටීමෙන් අනතුරුව 2009 වසරේදී ගෝල්ඩන් කී ආයතනයෙන් ආරම්භ වී රුපියල් බිලියන 25කට වැඩි තැන්පතු තිබූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කඩා වැටුණා. සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කඩා වැටෙති ඊට අයත් ෆිනන්ස් ඇන්ඩ් ගැරන්ටි මූල්‍ය සමාගමද අක්‍රිය තත්ත්වයට පත් වුණා. මෙම ආයතනවල තැන්පත් කරුවන්ට තමන්ගේ තැන්පතු මුදල් ලබා ගැනීමට නොහැකි වී විශාල අසාධාරණයක් සිදු වී තිබෙනවා. ගරු කතානායකතුමනි මේ ආයතනයේ තැන්පත් කරුවන් 72කට ආසන්න ප්‍රමාණයක් දැන් මිය ගොස් තිබෙනවා. සමහර අය සිවිදිවි හානි කරගෙන තිබෙනවා. තමන් සතුව තිබුණු එකම මුදල් ප්‍රමාණය තමයි මේ ආයතනවල දැම්මේ. සැබවින්ම තැන්පත් කරුවන් මෙම ආයතනය කෙරෙහි විශ්වාසය තබා තිබුණේ මෙම මූල්‍ය ආයතන මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පවතින ඒවා බවට සහතිකය මතයි. මහ බැංකුව කියන තමන්ගේ ලියාපදිංචි ආයතන තමන් අධීක්ෂණය කරනවා කියලා මූල්‍ය මණ්ඩලය. එහෙත් පවතින තත්ත්ව වෙන මහ බැංකුවේ අධීක්ෂණය යටතේ වුවද ඒවා බිඳවැටීම නතර වී නැතුව පමණක් නොව බිඳවැටීමෙන් අනතුරුව තැන්පත් කරුවන් අසරණ වීමද නතර වී නැහැ. ජනමාධ්‍ය විසින් වාර්තා කළ ආසන්නම සිදුවීම ETI ෆිනන්ස් ආයතනයේ ඇති වී තිබෙන අර්බුදයයි. පසුගිය ජනවාරි මුල් සතියේ ETI ෆිනන්ස් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් සමාගම ද්‍රව්‍යශීලතා අර්බුදයකට මුහුණ දී ඇති බව පවතින මහ බැංකුව විසින් කළමනාකරණය පවරා ගනු ලැබුවා. මෙම සමාගම් දෙකේ තැන්පත් කරුවන් 35300කදී රුපියල් බිලියන 36ක මුදලක් තැන්පත්ව පවතිනවා. ඒ කියන්නේ තැන්පත් කරුවන් 36300ක් තිබෙනවා. බිලියන 336ක්. ඒ කියන්නේ කෝටි 3600ක මුදලක් තැන්පත්ව තිබෙනවා. පසුගිය ජනවාරියේ සිට තැන්පත් කරනකොට මේ මුදල් ආපසු ලබාගත නොහැකි ලෙස නතර කරනු ලැබුවා. විශාල පිරිසක් තම මුදල් වලට කුමක් සිදුවේද යන්න පිළිබඳ බියකින් සිටින අතර දැඩි අසරණ භාවයට පත් වී තිබෙනවා. ගරු කතානායක කෝටි 3600ක් මේ රටේ පුරවැසියන්ගේ සල්ලි තමයි මෙම ආයතන මේ කඩාවටලා තිබෙන්නේ. දැනට මාස 6කට ආසන්න කාලයකට පසුවද ඔවුන්ට මෙම මුදල් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මම මේ ප්‍රශ්නේ ජනවාරි මාසෙත් ඇහුවා ඔබතුමාලගේ. තැන්පත් කරුවන් බොහෝ දෙනෙක් මුදල් තැන්පත් කළේ අවශ්‍යතා ඇති වී මොහොතක මුදල් ආපසු ගැනීම උවමනාව ඇතිවයි. නමුත් ස්ථාවර තැන්පතුවල කල්පිරී ඇති කිසිවෙකුටත් එම මුදල් ලබා ගැනීමේ හැකියාවක් මේ දක්වා ලැබී නැහැ. මේ දක්වා ඔවුන්ට සිදුවී ඇත්තේ මුදල් කවදා හෝ ගෙවනු ඇති බවට විශ්වාස කරමින් සිටීමයි. මේ තත්ත්වය තුළ ගරු ඇමතුමාගෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු අපේක්ෂා කරනවා. ETI ෆිනන්ස් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත් කරුවන් ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව විසින් ගෙන ඇති තීරණය කවරේද? මුදල් ඉල්ලා සිටින තැන්පත් කරුවන්ට මුදල් අවසන් කිරීම සඳහා වන කාල රාමුවක්. ඒ කියන්නේ මොකක් හරි සැලැස්මක් මහ බැංකුව විසින් මේ ETI ආයතනයට ලබා දීලා තිබෙනවද? මේ මුදල් ඉල්ලන අයට මුදල් ලබා දීම පිළිබඳ කාල රාමුවක් සහ සැලැස්මක්. 3 තැන්පත් කරුවන්ට එම මුදල් ගෙවීම සඳහා වන වැඩපිළිවෙල මොකක්ද? 4 ආයතනයේ වත්කම් විකිණීමට තීරණය කර තිබේද? ගරු කතානායක මම මේක අහන්නේ සමහර තොරතුරු අපිට තිබෙන වත්කම් විකුණලත් ඉවරයි කියලා. හැබැයි තැන්පත් කරුවන්වත් පොදු ජනතාවත් දන්නේ වත්කම් විකුණනද නැද්ද කියන දන්නේ නැහැ. ඒ නිසා විකුණන්න මහ බැංකුවෙන් අවසර ලබා දීලා තිබෙනවද? විකුණලා තිබේද? ETI ෆිනන්ස් ආයතන මිලදී ගන්න ආයෝජකයා කවුද? එක මිලදී ගන්නේ කවුද? එක මිලදී ගත්තේ කවුද? ඔහුගේ ව්‍යාපාරික පසුබිම කුමක්ද? රාජ්‍ය අධීක්ෂණයට ඇති මූල්‍ය ආයතන කඩා වැටීම් පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ගරු කතාමොන් නැවතත් අවධාරණය කරන්න මේ ETI ආයතන විතරක් නෙවෙයි විශාල මූල්‍ය සමාගම් ප්‍රමාණයක තැන්පත් කරපු තැන්පත් කරුවන් විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව වහාම මේ පිළිබඳ අවධානය යොමුකට පිළිතුරු සොයා දිය යුතු කෙනෙක් තමයි ගරු කතානායකතුමාගේ අදහස. ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
ලංකා කතානායකතුමනි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති එහි අධීක්ෂණයට යටත්ව බැංකු නොවන මූල්‍ය ආයතන සංඛ්‍යාව 49යි. ETI Finance Limited හා ස්වර්ණමහල් Financial Services PLC ඒ අතරට ගැනෙන බැංකු නොවන මූල්‍ය ආයතන දෙකකි. එම ආයතන දෙකම EAP සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් දෙකකි. ETI Finance Limited හා ස්වර්ණමහල් Financial Services PLC නම් සඳහන් ආයතන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දෙන මුදල් සමාගම් වන අතර ප්‍රධාන වශයෙන් මහජනයාගේ තැන්පත්තු බාර ගැනීම ණයදීම් හා වෙනත් ව්‍යාපාර කටයුතු වල නිරත වීම එකී සමාගම් වල ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වේ. ඒ අතර EAP සමූහ ව්‍යාපාරට අයත් ස්වර්ණමහල් ජුවලර්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව මහජන තැන්පතු බාරගෙන ඇත. එසේම බලපත්‍රලාභී මුදල් සමාගමක් වූ ETI Finance Limited ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් නොකළ දෙවැනි ගිණුම් වාර්තාවක් තබාගෙන එමගින් මහජනයාගේ තැන්පතු බාරගෙන ඇත. 2012 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම කරුණු හෙළිදරව් විය. ETI Finance Limited ආයතනය මගින් බාරගත් මෙම හෙළි නොකළ තැන්පතු හා ස්වර්ණමහල් ජුවලර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් නීති විරෝධීව බාරගෙන තිබූ තැන්පතු ETI Finance Limited ආයතනය සමග ඒකාබද්ධ කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවට යෝජනා කරන ලදී. එම යෝජනාව සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රුපියල් බිලියන 13.68ක් ලෙස ගණනය කරන ලද එම තැන්පතු ETI Finance Limited ආයතනයේ ගිණුම් වලට එක් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. එම වගකීම් ප්‍රමාණයට සාපේක්ෂව නව ප්‍රාග්ධනය යෙදවීම ETI සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික වත්කම් සමාගම් වෙත මාරු කිරීම ඇතුළු තවත් නියෝග කීපයක් වර්ෂ 2015-9-14 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ETI Finance Limited ආයතනය වෙත නිකුත් කර ඇත. ඒ අනුව EAP සමාගමේ සමූහයට අයත් ඇතැම් වත්කම් ETI Finance Limited ආයතනයට පවරමින් මුදල් මණ්ඩලයේ විධානයන්ට යම්තාක් දුරට අනුකූල වුවත් එම සමාගමේ මූල්‍ය තත්ත්වය අපේක්ෂික මට්ටමේ වර්ධනය කිරීම සඳහා සාර්ථක පියවරක් කිසිවක් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගෙන නැත. 2012-2014-2015 යන වර්ෂවල ප්‍රාග්ධනය ඉදිවීම ඇතුළු ප්‍රතිව්‍යුහ කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් බොහෝමයකට අනුකූල වීමට ETI Finance Limited සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය අපොහොසත් විය. මහ බැංකුව නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය දෙපාර්තමේන්තුව විසින් මෙම විධානයන්ට අනුකූල වීම සඳහා උපදෙස් සිහි කැඳවීම සහ අනතුරු ඇඟවීමේ ලිපි නොකඩවා සමාගම වෙත යවා ඇත. මේ අතරතුර ETI Finance Limited ආයතනයේ සභාපති විසින් සමාගම ඉතා දුර්වල තත්ත්වයක් හා තැන්පතුකරුවන්ගේ තැන්පතු ඉල්ලා සිටින විට ආපසු ගෙවීමට නොහැකි මට්ටමක පවතින බව මහ බැංකුවේ අධිපතිතුමන් වෙත 2017 මැයි මාසේ 22 වෙනි දිනේ ලිපියක් මගින් දන්වා ඇත. තවද රජය සතු මූල්‍ය ආයතනයකට එහි කළමනාකාරීත්වය මාරු කරන ලෙසද ඉල්ලා සිටින ලදී. මේ සඳහා සලකා බැලීම පිණිස පිළිගත් විගණන ආයතනයක් මාර්ගයෙන් ETI Finance Limited ආයතනයෙහි පරිපාලිත සමාගම් උප පරිපාලිත සමාගම් හා ආයෝජන වත්කම් පිළිබඳ විගණනයක්ද සිදු කරන ලදී. ඉන් පසුව රජයට අයත් මූල්‍ය ආයතනයක් ETI Finance Limited සමාගමේ කළමනාකරන නියෝජිතය ලෙස පත් කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡාවට කීපයක් පවත්වන ලදී. එහෙත් එම සාකච්ඡාවල් අසාර්ථක විය. ඒ අනුව මෙම සමාගමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ හැකියාව නොමැති බැවින් 2018 ජනවාරි මාසයේ 2 වෙනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නියෝග නිකුත් කරන ලදී. ETI ආයතනයේ සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා
බැංකු හා මූල්‍ය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුවක් ඇති බැංකු ක්ෂේත්‍රයේ විශ්‍රාමික නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කිරීම. සියලුම කල්පිරෙන තැන්පතු තවත් මාස 6කට අලුත් කිරීම සහ ගිවිසුම් වලට එළඹ ඇති ආකාරයට අනුව පොලි මුදල් ප්‍රමාණය ගෙවීම. සියලුම ඉතිරි කිරීමේ තැන්පතු වලට අදාළ ආපසු ගැනීම සඳහා ඉඩ ලබා දීම. ETI ෆිනෑන්ස් මේක වෙලා තියෙන්නේ 2018 ජනවාරි මාසයේ 2 වෙනිදා සිට. ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විවිධ උපාය මාර්ගික ආයෝජකයන් සමග සාකච්ඡා පැවැත්වුවත් එම සාකච්ඡා අසාර්ථක විය. මෙම තත්ත්වය යටතේ 2017 වසරේදී ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අර්බුදය නිරාකරණය කිරීම සඳහා එම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යෝජනාවල් ඉදිරිපත් කරන ලදී. ඒ සැලසුම වූයේ ආයතනයේ වත්කම් එනම් පරිපාලිත සමාගමෙහි උපපරිපාලිත සමාගම් සහ අනෙකුත් ආයෝජනයේ වත්කම් විකිණීම එම විකිණීමෙන් ලැබෙන මුදල් ආයතනයේ ද්‍රවශීලතාව අවශ්‍යතා සහ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීමත්. එම වත්කම් අත්පත් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ලන්සුව වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක පමණ වූ මුදල් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. එම මුදලෙන් කොටසක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 32ක් මේ වන විට ලැබී ඇත. මේ අතර තැන්පත්කරුවන්ගේ සිය තැන්පතු ආපසු ගෙවන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ බැවින් එකී මුදල් භාවිතා කර තැන්පත්කරුවන් සඳහා ආරම්භයේදී ඔවුන්ගේ මුදල් වලින් 10%ක් ආපසු ගෙවීමට ඉදිරියේදී ලැබීමට නියමිත ඉතිරි මුදල් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 43 මුදල් ලැබීමෙන් පසු තවත් 10%ක් ගෙවීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ අනුව පළවෙනි 10%ක මුදල ගෙවීම 2008 ජූනි මාසේ 5 වෙනි දින සිට ක්‍රියාත්මක කරන ලෙසට ETI සමාගමට දැනටමත් නියෝග කර ඇත. ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් PLC ආයතනය සම්බන්ධයෙන්ද යථෝක්ත වශයෙන් සඳහන් කරන ලද 2018 ජනවාරි 2 දින නිකුත් කරන ලද නියෝගය බල පැවැත්වේ. ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් PLC ආයතනයේ ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පරිපාලිත සමාගම් වේ. ETI ෆිනෑන්ස් ආයතනයේ වත්කම් මිලදී ගන්නා ගැනුම්කරු ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් PLC ආයතනයද මිලදී ගනු ඇත. ඒ අනුව ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් PLC ආයතන මිලදී ගන්නා ගැනුම්කරුට එම ආයතනයේ ප්‍රතිව්‍යුහය ගත කිරීම සඳහා ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත. එම නිසා තැන්පතු වලින් 10% ආපසු ගෙවීම සඳහා ETI ආයතනය වෙත නිකුත් කරන ලද නියෝගය ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් PLC ආයතනය වෙත නිකුත් කර ඇත. දෙවනි ප්‍රශ්නයට පිළිතුර ඇවිල්ලා මුදල් ඉල්ලන තැන්පත් කරනට මුදල් ගෙවලා අවසන් කරන්නේ කොහොමද කියන එකට පළවෙනි 10% මුදල් ගෙවීම ජූනි මාසේ 5 වෙනිදා සිට ක්‍රියාත්මක කරන ලෙසට දැනටමත් නියෝග කර ඇත. ආයතනයේ වත්කම් විකිණීමෙන් ලැබිය යුතු ඉතිරි මුදල් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 43 ලැබීමෙන් පසුව දෙවන 10% මුදල් ගෙවීමට කටයුතු කර ඇත. එම දෙවන ගෙවීම 2018 ජූනි මාස අවසානයේ වන විට ආරම්භ කිරීමට අපේක්ෂිතයි. වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල් සියලු තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට ප්‍රමාණවත් නොවන බැවින් එයට පිළියම් ලෙස පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. අයන්න ETI ආයතනයේ අධ්‍යක්ෂකරුවන්ට ඔවුන්ට දැනටමත් එකඟ වී ඇති පරිදි රුපියල් බිලියනයක් ජූනි මාසේ 15 වෙනි දිනට පෙර ආයතනයට ගෙවන ලෙස නියෝග කර ඇත. ආයන්න ඊට අමතරව ආයතනයේ ඍණ ශුද්ධ වත්කම් නෙගටිව් net assets ප්‍රමාණයට සමාන වන ප්‍රමාණයට පුද්ගලික වත්කම් ව්‍යාපාරය තුළට ගෙනීම හෝ සුදුසු ආයෝජකෙක් මාර්ගයෙන් එම මුදල ව්‍යාපාරයට ආයෝජනයක් ලෙස යෙදවීම සඳහා 2018 සැප්තැම්බර් 30 වෙනි දින දක්වා කල් ලබා දී ඇත. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් 2018 ජූනි 15 වෙනි දිනට පෙර ලබා දෙන ලෙසද දන්වා ඇත. ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ කිසිදු පුද්ගලික වත්කමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අනුමැතියෙන් තොරව විකිණීම හෝ මාරු කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. තුන්වෙනි ප්‍රශ්නය තැන්පත්කරුවන්ගේම මුදල් ගෙවීම සඳහා වන වැඩපිළිවෙල කිව්වා වගේ ජූනි 5 වෙනි දින සිට ක්‍රියාත්මක කරනවා.
ආයතනයේ මුළු තැන්පතුන් 10ක් වාරික 2කින් ගෙවනවා. දැනටමත් නියෝග කර ඇති පරිදි අධ්‍යක්ෂකවරුන්ගේ මුදල් අද පසු ආයෝජකයන් විසින් නව ආයෝජන ලෙස මුදල් යෙදවීමට පසු ඉතිරි මුදල් ගෙවීම සඳහා සැලැස්මක් තිබෙනවා. එසේ ආයෝජකයෙකු සොයාගත නොහැකි වුවහොත් පවතින නීති යටතේ ආයතනය ඈවර කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇත. එසේ ඈවර කිරීමට සිදු වුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ ක්‍රමයට අදාළ රිගුලාසිවලට අනුකූලව තැන්පත්කරුවන් සඳහා ගෙවීම් කිරීමට කටයුතු කරනු ඇත. තැන්පත් රක්ෂණ ක්‍රමය යටතේ දැනට පවතින රෙගුලාසි අනුව තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා මුදල් ලබා දෙනු ඇත. මීට අමතරව ආයතනයේ සිදුවී ඇති වංචාවන්ට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිය යටතේ කටයුතු කරනු ඇත. හතරවෙනි ප්‍රශ්නය ආයතනයේ වත්කම් විකිණීම තීරණය කර තිබේද? ඔව්. පස්වෙනි ප්‍රශ්නය ETI ෆිනෑන්ස් ආයතනයේ මිලදී ගන්නා ආයෝජකයා කවුද? ඔහුගේ ව්‍යාපාරික පහසුවීම කුමක්ද? ETI ආයතනයේ මිලදී ගන්නා ආයතනය වන්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි කරන ලද Blue Summit Capital Management PTE Limited යන ආයතනයයි. ඔවුන්ගේ ව්‍යාපාරික පසුබිම ලෙස සඳහන් වන්නේ ආයෝජන කටයුතු සිදු කිරීමයි. අංක 6. රාජ්‍ය අධීක්ෂණය යටතේ ඇති මූල්‍ය ආයතන කඩා වැටීම පාලනය කිරීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙල කුමක්ද? ගරු කතානායකතුමනි, අප විසින් මේ දක්වා විස්තර කරනු ලැබුවේ මෙම ආයතනය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයයි. බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයට අයත් ආයතන පද්ධතිය අතිශයෙන් පුළුල්. එමෙන්ම ෆිනෑන්ස් සමාගම් නොවන විවිධ ගණයේ ශුද්‍ර මූල්‍ය ආයතන දහස් ගණනක් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වේ. අපගේ රාජ්‍ය ශුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම පිණිස පියවර රැසක් ගෙන තිබෙනවා. එයින් මේ ගරු සභාව විසින් සම්මත කරනු ලැබූ ශුද්ධ මූල්‍ය ආයතන පනත ඉතා වැදගත් වෙනවා. එම ක්‍රියාත්මක කිරීම වගකීම් පැවරෙන්නේද ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ඒ අතිශය සංකීර්ණ මෙන්ම පුළුල් කාර්යකි. මහජනතාවගේ තැන්පතු ලබා ගැනීමට විවිධ වර්ගවල ආයතන පවත්වා ගනිමින් ණය දෙමින් මහජනතාව සූරා කන අසන්විධිත මූල්‍ය පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. අධික පොලි අය කරමින් දැඩි කොන්දේසි යටතේ මහජනතාව තලාපෙලා ක්‍රියාත්මක වෙන ආයතන රැසක් ශ්‍රී ලංකාව පුරා තිබෙනවා. පහසුව පිණිස මෙන්ම එවැනි ආයතන ලබා දෙන නොයෙකුත් පොරොන්දු වලට රැවටි ණය ලබා ගන්න පිරිස් ලොකු අමාරුකම් වලට වැටි තිබෙනවා. මංගල සමරවීර මුදල් ඇමතිතුමා උතුරු පළාතේ පසුගිය මාසයේදී රාජකාරිවල නිරත ගත කළ දින දෙක තුනකදී එවැනි දුක්ඛිත කතා රාශියක් ඇසුවා. විශේෂයෙන් උතුරු පළාතේ උතුරු මැද පළාත වැනි නියඟෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව මෙවැනි කළු කඩ නායකාරයන්ට ගොදුරු බවට පාත්‍ර වී සිටිනවා. මේ සඳහා රජය ඉතාමත් දැඩි උනන්දුවකින් කටයුතු කරන බව මේ ගරු සභාවට දන්වන්නට කැමැතියි. මෙවැනි දුක්ඛිත ඉරණමකට ගොදුරු වූ ජනතාව වෙනුවෙන් රජය විසින් අඩු පොලිය යටතේ ණය යෝජනා ක්‍රම රැසක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ ණය අරමුදල් අවශ්‍ය වන ජනතාවට සහන පොලියට ව්‍යාපෘති වාර්තාවක් පදනම් කරගෙන ණය ලබා දී ගිනි පොලිකරුවන්ට ගොදුරු වීමෙන් මුදල් ගැනීමට අපේක්ෂා කරනවා. මේ ණය යෝජනා ක්‍රම මේ මාස අගදී ක්‍රියාත්මක කරන්නට අපේක්ෂිතයි. එමෙන්ම බැංකුවලින් ණය ලබාගෙන ගෙවා ගැනීමට නොහැකිව සිටින ගොවිතැන් කටයුතු හා නිෂ්පාදන කටයුතු නිරත නියඟයෙන් පීඩාවිද දිස්ත්‍රික්කවල ජනතාවට තවත් සහන ලබා දීමට රජය කටයුතු කරමින් සිටිනවා. මේට අමතරව මූල්‍ය ආයතන අධීක්ෂණය හා නියාමනය සඳහා පවතින නීති රෙගුලාසි හා විධානයන් බලගැන්වීම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා. ස්තුතියි.